ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම රසික සඳරුවන් ඉදිරිමාන්න. ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය. රට වටකර ගුරුවරුන්ට එන්නත් පාසල් ආරම්භය අගෝස්තුවේ. තවත් ෆයිසර් මාත්‍රා 26000ක් දිවයිනට කොවිඩ් වැළඳී සුවය ලබා සති දෙකකට පසු එන්නත ගන්න. කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීම අලුත් ආරම්භයක්ද? සිකා වෛරසය ඩෙංගු වගේ භයානකයි. මදුරු මර්ධනය වහා ආරම්භන්න. ගර්භණී මව්වරුන් සිකාගෙන් ප්‍රවේශම් විය යුතුයි. ඉන්දියාවෙන් එන්න පුළුවන්. පොදුජන පෙරමුණු තාච්චිය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආප්පය 30 කුට්ටි පහදයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ආප්පය දැනගන්න ඕන පොදුජන පෙරමුණ කියන තාච්චිය තුල ඉන්න කියලා. ගුරු විදුහල්පතිවරුන් අද ඔන්ලයින් තාක්ෂණය වර්ජනය කරයි. නිරෝධායනයේ සිට පුවත්පත් සාකච්ඡා. ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය. එළඹෙන අගෝස්තු මාසයේ සිට දිවයිනේ පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ ගුරුවරුන්ට කොවිඩ් මර්ධන නිරත ලබා දීමේ ආරම්භක අවස්ථාවට එක්වෙමින්. සියලු පාසල් ගුරුවරුන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද සිදු කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. රට මේ විදිහට වහලා තියන්න බෑ. පාසල් මේ විදිහට දිගින් දිගටම වහලා තියන්න බෑ. මුළු රටම විවෘත කිරීමේ වැඩපිළිවෙලේ අන්තර්ගත කොටසක් හැටියට අපි පාසල් විවෘත කරනවා. පියවරෙන් පියවර සියලුම අවස්ථාවලදී සෞඛ්‍ය උපදෙස් වලට යටත්ව. අගෝස්තු මාසයේ අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රථම පියවර ගැනීම. අපේ රටේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඉතාමත් අවශ්‍ය දෙයක්. අපේ දූ දරුවන්ට අවුරුද්දක් නැති වුණොත් අධ්‍යාපනයේ ජීවිතේ වෙන කිසිම දෙයක් වගේ නෙවෙයි. ඒ පාඩුව පියව ගන්න බැරි වෙනවා. ඒක සදාකාලික පාඩුවක් වෙනවා. ඒ නිසා අපේ ප්‍රමුඛ යුතුයකමක් වෙනවා මේ පාසල් වැඩපිළිවෙලක් අනුව විවෘත කිරීම. ඒක අනිවාර්යෙන් අපි අගෝස්තු මාසයේ කරනවා. ඔන්ලයින් ක්‍රමවේදවලින් අද ගුරුවරු ඉවත් වෙලා ඉන්නවා. හැමෝම නෙවෙයි කොටසක් ඉවත් වෙලා තිබෙනවා. අපි උත්සාහ දරනවා මේ වැඩපිළිවෙල දිගටම කරගෙන යන්න. හැබැයි ඒක සදාකාලික විසඳුමක් හැටියට නෙවෙයි. අපි පාසල් විවෘත කරන්න ඕනේ. ඉතින් ඒක කරන්න අප තුළ දැඩි අධිෂ්ඨානයක් තියෙනවා. ඒක කරන්න පුළුවන් වෙන්න වටාපිටාව හදා ගැනීමට තමයි මේ සියලුම ගුරුවරුන්ට එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල මේ විදිහට හුඟක් මාන්සි වෙලා හැමෝගෙම සහයෝගය ලබාගෙන එන්නත් රටට ලබාගෙන ගුරුවරුන් සඳහා එන්නත් ලබා දීමේ වැඩසටහන නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද එක් වුණා. දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අප මේ සතියන්තයේ ලැබෙන එන්නත් යවන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පොළොන්නරුව, මොණරාගල සහ නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට යැරෙන්න ලංකාවේ දිස්ත්‍රික්ක බහුතරයක අද දිනේදී ගුරුවරුන් සඳහා එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ වුණා. එක අතකින් අපිට පේනවා ඊටාම අන්තවාදී කණ්ඩායම් කිහිපයක් ගුරුවරුන්ට එන්නත් ලබා දීම දරා ගන්න බැරුව එය කඩාකප්පල් කිරීමේ අරමුණින් විවිධ ප්‍රකාශ කරනවා, නොමග යැවීම් කරනවා. නමුත් සාතිශය බහුතර ගුරුවරුන් රජයත් එක්ක එකතු වෙලා ඒ වැඩපිළිවෙලට සහාය දක්වමින් එන්නත ලබාගෙන නැවත අධ්‍යාපන කටයුතු අපේ දුවදරුවන්ට ලබා දෙන්න සූදානමින් සිටිනවා. අද මේ දක්වන උනන්දුව අපි සුබ පෙරනිමිත්තක් හැටියට දක්නවා. මේ අතර ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 26000ක් අද අලුයම දිවයිනට රැගෙනු ලැබුවා.
කොවිඩ් වෛරසය ආසාදනය වී සුව වූ පුද්ගලයෙකු කොවිඩ් මර්ධන එන්නත ලබාගත යුතු කාලය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පළ කළේ මෙවන් අදහසක්. කොරෝනා වැළඳුණු පුද්ගලයෙකුට එන්නත ලබා ගැනීමේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් කොරෝනා රෝගී අවස්ථාවේ හෝ ඒ ආසන්න අවස්ථාවේදී මේ එන්නත ලබා ගැනීමෙන් ඒ වන විට ශරීරය තුළ ගොඩනැගී ඇති ප්‍රතිශක්තියක් මත මේ එන්නතත් විනාශ වීමේ යෑමට හැකියාවක් තියෙන නිසා අපි සෑම විටම කියන්නේ මේ රෝගය සුව වී සති දෙකකින් පසුව මේ එන්නත ලබා ගැනීම සුදුසුයි කියලා. කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර තනි පුද්ගලයෙකුට ආසාදනය වීම නව විකෘතියක් විය හැකි බව සෞඛ්‍ය අංශය පවසනවා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිරන්තරයෙන් අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරනවා. කිසිදු එන්නතක් ලබාගත්තේ නැති 90 හැවිරිදි බෙල්ජියම් ජාතික කාන්තාවක් ඊයේ මිය ගියා. අදාළ මරණයේ විශේෂත්වය වූයේ කොවිඩ් ප්‍රභේද දෙකක් ඇයට එකවර ආසාදනය වී තිබීමයි. කොවිඩ් ප්‍රභේද දෙකක් එකවර පුද්ගලයෙකුට ආසාදනය වූ පළමු අවස්ථාව මේ ලෙස වාර්තා වනවා. අද මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අදහස් පළ කළා. මේක ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා අද දකින දේ දැන් එක පුද්ගලයෙක්ගේ දකින දේ සමහර විට ඒක අසාමාන්‍ය එක් අවස්ථාවක් පමණක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොදුවේ සිද්ධ වෙන සිදු ක්‍රියාවලියක ආරම්භය වෙන්නත් පුළුවන්. ඒ නිසාම තමයි අපි සෑම විටම අපි අවධානයෙන් සිටිය යුතුයි. අවශ්‍ය සෞඛ්‍ය පුරුදු නිසියාකාරයේ පැවැත්වීමෙන් හරහා මේ වෛරසය පෘථුලව යම් ප්‍රදේශයක පැතිරීමට තියෙන ඉඩකඩ අවම කර ගැනීම තමයි සෑම විටම කළ යුත්තේ. මේ අතර COVID-19 වෛරසය විකෘතිතාවලට ලක්වෙමින් පවතින බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පවසනවා. කුමන ලෙස විකෘති වුවත් බෝවන්නේ එකම ක්‍රමයකට බවයි ඔහු සඳහන් කළේ. ඒ ශ්වසන මාර්ගය ඔස්සේ අදාළ සෞඛ්‍ය ක්‍රම නිවැරදි ලෙස අනුගමනයෙන් මින් ගැලවිය හැකි බවද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු අවධාරණය කළා. පෞගේ සතිය ලැම්ඩා කියන ප්‍රභේදය ගැන කතා කිරීම කාලෝචිතයි. ලැම්ඩා කියන ප්‍රභේදය variant of interest කියන කාණ්ඩයට තමයි වැටලා තියෙන්නේ. කියන්නේ පළවෙනි වර්ගීකරණය. ඉතින් ලැම්ඩා ප්‍රභේදය ගැන දැනට පරීක්ෂණ කරගෙන යනවා. ඒක ඊළඟ මට්ටමේ තියන්න ඕනේද variant of concern කියලා තියන්න ඕනේද කියලා. දැනට ඒ ගැන අනිසිබියක් ඇති කරගත යුතු නැහැ. මොකද මෙතනදී අපි පුනපුනා කියන දෙයක් තමයි ප්‍රභේදය කුමක් වුණත් ග්‍රීක හෝඩිය අන්තිම අකුර අරගෙන අපි ප්‍රභේදයක් කල්පිත ප්‍රභේදයක් අපි ගැන හිතුවත් කියන්නේ ඔමේගා කියන ප්‍රභේදයක් ගැන අපි හිතුවත් මේ ශ්වසන මාර්ගය ආශ්‍රිතව තමයි බෝ වෙන්නේ. බෝ වෙන ක්‍රමය එකයි. ඉතින් බෝ වෙන ක්‍රමය එක හින්දා අපි එහා දක්වන නිවාරණ ක්‍රම වැළැක්වීමේ ක්‍රමත් එකයි. ගොඩක් වෙලාවට අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ තොරතුරු දෙන්නේ නැද්ද? ඒ වගේම තමයි ඇයි මේක පරක්කු වෙන්නේ? නිවැරදි තොරතුරු දෙනවා යම්කිසි කාලයක් ඒ සඳහා ගත වෙනවා. ඒ ප්‍රභේදයේ කුමක් වුණත් අපේ කාර්යය තමයි හැකිතරම් මේ රෝගය බෝ වීම වැඩි වෙලා තව ප්‍රභේද ඇතිවීම අනුග්‍රහයක් නොදක්වන විදිහට හැසිරෙන එක තමයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 1507 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2,74,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ. හුදකලා කර ඇති භගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ පහළ කොටසේ සිදු කළ PCR පරීක්ෂණ අතරින් පුද්ගලයන් 35 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් COVID-19 වෛරසය ආසාදනය වූ නවරෝගීන් 33 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. පවතින වසංගත තත්ත්වයේ හමුවේ අද පෙරවරු 6 සිට දිස්ත්‍රික්ක 3කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරුණා. කොළඹ, මහනුවර, අම්පාර හා යාපන යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කෙරුණු බවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මීට පෙර හුදකලා කර තිබූ කුරුණෑගල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කෙරුණා. මේ අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාවට අවශ්‍ය මගී ප්‍රවාහන සේවා පහසුකම් වැඩි කිරීමට අදාළ අංශ පියවරගෙන තිබෙනවා. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර පළාත් තුළ අද සිට දුම්රිය ගමන් පාර 103ක් දක්වා ඉහළ දමා ඇති බවයි. රජය මගින් සංචරණ සීමා ලිහිල් කිරීම සමග ඇති වී ඇති මගී අවශ්‍යතා සඳහා වැඩි දුම්රිය ප්‍රමාණයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අද දින ප්‍රධාන මාර්ගයේ දුම්රිය 36කුත්, මුහුදොඩ මාර්ගයේ දුම්රිය 42කුත්, පුත්තලම් මාර්ගයේ දුම්රිය 9ක් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය 10ක් අද දින ධාවනය වෙනවා. මේක ක්‍රමක්‍රමයෙන් හෙට දින සහ ඉදිරියේදී
ධාවන වෙන දුම්රිය ප්‍රමාණය වැඩි කිරීමට අපි කටයුතු කරනවා. එසේම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 3500ක ප්‍රමාණයක් ධාවනයට එක් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා සියත අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. අපි බස් රථ 3500ත් 4000ත් අතර ප්‍රමාණයක් මේ වනට සැලසුම් කරලා තියෙනවා යොදවන්න. ඒ බස් රථ 4000 අපිට එදීමට හැකියාව පවතිනවා. ඊට අමතරව අන්තර් පළාත් වල ධාවනය කරන ලද බස් රථ 1500 2000ත් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒ බස් රථ ප්‍රමාණයත් ප්‍රාදේශීය මට්ටමේ ධාවනය සඳහා යොදවන්නට අපිට මේ වනට හැකියාව පවතිනවා. පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයන් 190 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 49449ක් පමණ වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් තවදුරටත් මේ සම්බන්ධයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා. විශේෂයෙන්ම මුහුණු ආවරණ නොපැළඳීම, දුරස්ථභාවයේ තබා නොගැනීම සම්බන්ධයෙන් වැඩි දෙනෙක් සැකකරුවන් ඊයේ දින තුලදී අත්අඩංගුවටගෙන තිබෙනවා. එමෙන්ම පළාත් සංචරණ සීමාව ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ඒ හරහා ගමන් කිරීමට පැමිණි 125 දෙනෙක් පමණ අවවාද කිරීමෙන් අනතුරුව පැමිණි ස්ථානවලට ආපසු හරවා යවා තිබෙනවා. තවදුරටත් මේ මෙහෙයුම් මේ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඩෙංගු රෝග ලක්ෂණ වලට සමාන සිකා වෛරසය මෙවන විට ඉන්දියාව තුළ පැතිර යන බව වාර්තා වනවා. ඩෙංගු ඇතුළු සමහර වෛරස වලින් ගැලවීමට මදුරු මර්ධනය වහා ආරම්භ කළ යුතු වනවා. ඒ සඳහා සෑම පුරවැසියෙකුම තම වගකීම ඉටු කළ යුතු බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා. මදුරු විශේෂය ලංකාවේ දැනටමත් සිටිනවා. එහෙත් සිකා වෛරසය ශ්‍රී ලංකාව තුළින් අද වනතෙක් වාර්තා වී නැහැ. සිකා වෛරසයේ වාහකයා ඊට්ස් මදුරුවා පමණයි. සිකා වෛරසය මේ වන විට ඉන්දියාව තුළින් වාර්තා වනවා. සිකා වෛරස් එකත් බෝ වෙන්නේ ඩෙන්ගු වෛරස් එක බෝ වෙන විදිහට. ඒ කියන්නේ වාහකයා මදුරුවෙක් ඊඩිස් ඊජිප්ටයින් සහ ඊඩිස් ඇල්බෝෆික්ටස් කියන. ඉතින් ඒ මදුරුවෝ ලංකාවෙත් ඉන්නවා. ඒ නිසා සිකා වෛරස් එක තියෙන රෝගියෙක්ව මේ මදුරුව දෂ්ට කරලා සාමාන්‍ය පුද්ගලයෙක්ව දෂ්ට කරොත් මේ වෛරස් එකේ සාමාන්‍ය පුද්ගලයෙක්ට වැළඳීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් අපේ රටේ මේ මදුරුවක් තියෙනවා. අල්ලපු රටේ රෝගය තියෙන හින්දා chance එකක් තියෙනවානේ මේ රෝගය එන්න ලංකාවට. එහෙම ඇවිල්ලා මදුරුව ඒ රෝගියව දෂ්ට කරලා සාමාන්‍ය පුද්ගලයෙක්ව දෂ්ට කරොත් සිකා රෝගය ලංකාවෙත් පැතිරෙන්න ඉඩකඩ තියෙනවා. මේ ඩෙන්ගු රෝගයට සමාන රෝග ලක්ෂණ පෙන්눔 කරන වෛරසයක්. උණ, ඇස් රතු වීම, හන්දිපත් වේදනාව හා ශරීරයේ රතු ලප ඇතිවීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වනවා. ඩෙන්ගු රෝගයේ මෙන් රක්තපාත තත්ත්වයක් හෝ කම්පන තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. නමුත් මෙය ඩෙන්ගු රෝගයට වඩා භයානකයි. මින් දැඩි බලපෑම් එල්ල විය හැකියේ ගර්භණී මව්වරුන්ටයි. ගර්භණී මවකට මෙම වෛරසය ආසාදනය වුවහොත් උපත ලබන දරුවාගේ මොළය කුඩා වීමේ බරපතල තත්ත්වයක් මතුවනවා. මෙය මයික්‍රෝපෙපට් රෝග ලක්ෂණ ලෙසයි හැඳින්වෙන්නේ. කොටස් වෙළඳපොළ ඩිජිටල් කරන්නේ දෙවන අදියර දැන් ක්‍රියාත්මකයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඩිජිටල් කරන්නේ දෙවන අදියර ආරම්භ කළා. ඩිජිටල් කරන්නේ හඳුන්වා දීමත් සමග නව ආයෝජකයින් 65000ක් පමණ ගිණුම් 17000ක් විවෘත කළ බව වාර්තා වනවා. කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල් කරණයේ දෙවන අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ශ්‍රී ලංකා සොරකම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා කොටස් හුවමාරුව ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ඩිජිටල් කරණයේ පළමු අදියර පසුගිය වසරේ සැප්තැම්බර් මාස ආරම්භ වූ අතර ආයෝජකින්ගේ කොටස් ගනුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම, සංගමික ක්‍රියාකාරකම් පිළිබඳ ආයෝජකයා දැනුවත් කිරීම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි කර දීම එහි අරමුණ වුණා. ඩිජිටල් කරණයේ හඳුන්වා දීමත් සමග කොටස් වෙළඳපොළ තොරතුරු බාගත කිරීම වේගවත් වීම නිසා නව ආයෝජකින් 65000 ඉක්මවමින් නව මධ්‍යම තැන්පතු ක්‍රම ගිණුම් 17000ක් විවෘත කෙරුණු බව කොටස් වෙළඳපොළ පාලනාධිකාරිය පෙන්වා දුන්නා. ඩිජිටල් කරණයත් සමග ආයෝජකින්ට ලෝකයේ ඕනෑම තැනක සිට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ගනුදෙනු කළ හැකි වීම, මාසික ප්‍රකාශන ලබා ගැනීම, තොරතුරු හෝමාරුව හා වෙනස් කිරීම මෙන්ම දේශීය සමාගම් වලට ගිණුම් විවෘත කිරීමේ අවස්ථා හිමි වනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, සොරගම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න, කොළඹ කොටස් හෝමාරුවේ සභාපති සුමිත් ප්‍රනන්දු යන මහතුරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින් මෙම අවස්ථාවට එක්ව සිටියා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉගැන්වීම් කටයුතු වල නිරත ගුරුවරුන් අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ අනුව ගුරුවරුන් මාර්ගගත අධ්‍යාපනය ලබා දීමෙන් අද ඉවත් වුණා.
කොවිඩ් වසංගත තත්ත්වය සමග පන්ති කාමරවල සිදු කළ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය සහ මුලින්ම අභියෝගයට ලක් වුණා. මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය එයට යම් ආදේශක විසඳුමක් වුවත් රට පුරා විසිර සිටින සෑම දරුවෙකුටම එහි ප්‍රතිලාභ සමාන ලෙස ලැබෙන්නේ නැහැ. රටේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවිනිශ්චිතභාවයක් ගොඩනැගී ඇති පසුබිමක අද ගුරුවරු සහ විදුහල්පතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ අනුව අද පෙරවරුවේ සිට මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලීන් ඉවත් වීමට ගුරු භවතුන් පියවර ගත්තා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් ආදිවාසී නායකයාද මෙලෙස අදහස් පළ කළා. මේ කාලමැච්ච මන්ද වෙනකොට දැන් කෝණ පුජ්ජේ එකමයි භාගතනක් විතර මේ රට පුජ්ජේ මන්ද කරගත්තම මේ රට පුජ්ජේ කරුකුරු ගච්ඡන රුකුල් පුජ්ජවල කැකුලෝ කැකුලිය හරුකුල් පුජ්ජවල කැකුලෝ කැකුලිය හැම එකමෙකුටම මේ රට පුජ්ජේ මේ අධ්‍යාපනය කියන එකම දැන් පටහැරිලා මං ගච්ඡන කාලමැච්ච පුගුරු හොරලා දැන් ඒ ඇත්තෝ මේතන නතර පුජ්ජ මන්ද කරන්න මං ගච්ඡන. හැබැයි එහෙම මන්ද වුණොත් ඇත්තටම මේ රටපොජ්ජ ඉදිරි කාලෙමෙච්චදී මේ රටපොජ්ජ ಭಾರತන මන්ද කරගන්න ඉදින කැකුලෝ කැකුලියෝ. මෙහෙම මන්ද වුණොත් කැකුලෝ අර තිබාපු තැනමෙමුත් බිම් පොජ්ජයට මන්ද වෙනවා. ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු පිරිසක් පසුගියදා අත්අඩංගුවට ගත්තා. ඔවුන් අත්අඩංගුවට ගත්තේ මොකක් නිසාද? නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයගත් ඒ වගේ නිදහස් අධ්‍යාපනයට ප්‍රවිෂ්ඨ වෙලා තියෙන ඉන්න ඔබේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂා කරන්න තමයි එදා ඔවුන් අරගල කරේ. වගකියුතු ගුරු සංගම් විදියට අපිට බෑ නිහඬව ඉන්න. මොකද අපි පාසලට අරන් අධ්‍යාපනය ලබා දීලා ඊළඟට උසස් පෙළ පාස් වෙලා දරුවෝ යන්නේ ඉන්නේ විශ්වවිද්‍යාලයට ඉස්සෙල් ස්කෝර් එක හරහා. ඒ දරුවන් මෙහෙවන දෙමව්පියන් වෙනුවෙන් තමයි වෘත්තීය සමිති මේ සටනේදී විශ්වවිද්‍යාල ප්‍රජාව සමග අත්වල බැඳගත්. ඒ බැඳගත්තු එක වෙනුවෙන් අපිට ලැබුණු තෑග්ග මොකද්ද? කොරෝනාව මර්ධනය කරන වෙනුවට ජනතාවගේ හඬ මර්ධනය කිරීමේ පිළිවෙතක් තමයි රජය අද ගෙනියන්නේ. රටේ අධ්‍යාපනය විනාශ කිරීමට කටයුතු කරන වත්මන් ආණ්ඩුව නුවගත් පරපුරක් නිර්මාණයට සැලසුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් නානායක්කාර මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද සිට ඔන්ලයින් අධ්‍යාපනය නොලැබීම නිසා දරුවන්ට සිද්ධ වෙන අධ්‍යාපනික පාඩුවට ආණ්ඩුව වග කියන්න ඕන කියලා අපි කියනවා. හැබැයි ආණ්ඩුව සමහර වෙලාවට කැමති ඇති. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්න ජනතාව සියලු දෙනාම ඒ වගේ කියලා කියන්නේ නැහැ. නමුත් ඒ අයට නිතරම රවට්ටන්න පුළුවන්. පැණියෙන් රවට්ටන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් නාගයෝ ගෙනල්ලා රවට්ටන්න පුළුවන්. තවත් කතා කියනකොට රවට්ටන්න පුළුවන්. නූගත් පරපුරක් බිහි කිරීම වෙනුවෙන් නම් ආණ්ඩුව මේ කරන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනය ලබා දෙන එක නතර කරන්න. ඔන්ලයින් අධ්‍යාපනය හරි ලබා දෙන එක නතර කරන්න කියන ක්‍රියාදාමය අපි තරයේ හෙලා දකිනවා. ආණ්ඩුවේ අවශ්‍යතාවය සමහර විට නූගත් පරපුරක් හදන්න වෙන්නේ නැති තවත් වහල් පිරිසක් බිහි කරන්න වෙන්න පුළුවන් කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ඊ-ලර්නින් සම්බන්ධයෙන් එහෙම නැත්නම් දුරස්ථ අධ්‍යාපනයේ මාර්ගගත අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ගුරුවරුන්ට දීපු පහසුකම් මොනවද? දරුවන්ට දීපු පහසුකම් මොනවද? හැබැයි දැන් මේ වෙනකොට ආණ්ඩුව කියනවා මේ ගුරුවරු අධීක්ෂණය කරන්න ඕනේ, නියාමනය කරන්න ඕනේ කියලා. මේ අය නියාමනය කරන්න දීපු ගයිඩ්ලයින්ස් මොනවද? මේ ගුරුවරුන්ට ඒ සඳහා දීපු පුහුණු මොනවද? එහෙම තියෙද්දි කිසිම පහසුකමක් දෙන්නෙත් නැතුව, ඒ අයට පුහුණුවක් දෙන්නෙත් නැතුව, කිසිම විදිහකින් සහයෝගයක් නොදී මේ අයව නියාමනය කරන්න ලෑස්ති වෙන එක සදාචාරාත්මකද කියලා අපි මේ වෙලාවේ කියන්නේ. ඔන්ලයින් හෙවත් මාර්ගගත අධ්‍යාපනය පිළිබඳව දිගින් දිගටම අප විවිධ දෑ වාර්තා කළා. සත්‍ය වශයෙන්ම මාර්ගගත අධ්‍යාපනය යනු ජාත්‍යන්තරව සාර්ථක වූ ඉගෙනුම් ක්‍රමයක්. ප්‍රශ්නය ඇත්තේ මාර්ගගත අධ්‍යාපනයේ නොවේ. ඊට අවශ්‍ය නිවැරදි තාක්ෂණික උපකරණ, දුරකථන සංඥා සහ නිවැරදි පුහුණුවක් නැතිකම බොහෝ ගැටලුවලට හේතු වී තිබෙනවා. තාක්ෂණික අඩපාඩු රාශියකින් යුත් ගමක දරුවන් පිළිබඳවයි මේ කතාව. කුරුණෑගල දිස්ත්‍රික්කයේ උත්පලා සුභාෂිනී ජයසිංහ ජංගම දුරකථනයෙන් මේ වාර්තාව ගෙන එනවා. පිටදෙනිය ගම්මානයේ පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගරයට කිලෝමීටර් 10ක් දුරින්. මේ ගම්මානයේ විවිධ වයස් කාණ්ඩවල දරුවන් 60 දෙනෙකු පමණ ජීවත් වෙනවා. මාර්ගගත අධ්‍යාපනය සඳහා අත්‍යවශ්‍යම සාධක දෙකක් වනුයේ දුරකථන සංඥා සහ එය ඔස්සේ සම්බන්ධ විය හැකි ජංගම දුරකථන වැනි උපකරණයි. මේ ගම්මානයේ දරුවන් මේ ගැන කුමක්ද කියන්නේ කියලා අහලා බලමු.
මම මේ අවුරුද්ද ශිෂ්‍යත්ව ලියන්න ඉන්නේ. ශිෂ්‍යත්වයට තව මාස 3ක් තියෙනවා. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තමයි දැන් ඉගෙන ගන්නෙ. වෙලාවකට අපි පාරෙත් යනවා සිග්නල් හොයාගෙන පිට්ටනියට වැකන්දට. අපිට ඔන්ලයින් පන්ති කරගන්න විදිහක් නැහැ. සතියේ හැම දවස්වලම ඔන්ලයින් පන්ති තියෙනවා. අම්මට ඒකනේ හින්දා අම්මට වැඩට යන්නත් බෑ. අම්මා මාව යාළුවන්ගේ ගෙවල් වල හැමදාම එක්කන් යනවා. ඒත් කැඩි කැඩි තමයි ඇහෙන්නේ. අපට රැට පාන්දරට එහෙමත් පන්ති තිබෙනවා. ඒ අවස්ථාවලදී අපට ගේ ඇතුලේ පන්ති කරන්න බෑ. සිග්නල් නැහැ. ගේ ඇතුලට කැඩි කැඩි ඇහෙන්නේ. යාළුවන්ගේ ගෙවල් වල යන්න සිද්ධ වෙනවා. එම නිසා අපි ඉල්ලන්නේ අපේ ගම්මානයට තව එකක් ලබා දෙන්න කියලා. ලැබෙන අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේ හැමදාම ඔන්ලයින් පන්ති තියෙනවා. රවුටරයක් තිබුණට සිග්නල් එන්නේ නැහැ. අපිට සිග්නල් කණුවක් ලබා දෙන්න. මාර්ගගත ක්‍රමයේ ඔස්සේ අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ අධ්‍යාපන කටයුතු සිද්ධ කරනකොට ළමයි එක්ක ඍජුව සම්බන්ධතාවය පවත්වා ගන්න ඕන. ඉතින් අපිට එහෙම ඍජුව සම්බන්ධතාවය පවත්වා ගැනීමෙන් අධ්‍යාපන කටයුතු නිසියාකාරව කර ගැනීමට අපහසු වෙලා තියෙනවා මේ සිග්නල් ගැටලුව නිසා. අපි ළමයිව අරගෙන මේ තැන් තැන් වල පාරවල් ගානේ, ගෙවල් ගානේ යන්න ඕන. සිග්නල් පහසුකම ගොඩාක් මදි. පින් සිද්ධ වෙනවා. අපිට පුළුවන් නම් මේ ටවර් එකක් ගහලා දෙන්න කියලා අපි මේ ඉල්ලා සිටිනවා. අපේ ගෙදර ළමයි දෙන්නෙක් ඉගෙන ගන්නවා. එක්කෙනෙක් අටේ පන්ති, එක්කෙනෙක් මේ සැරේ ශිෂ්‍යත්ව ලියනවා. ඒ දෙන්නම ඔන්ලයින් වලින් තමයි වැඩ කරන්නේ. එකක්වත් හරියට කරගන්න බෑ. වැඩ කරගන්න වෙලාවක්වත් නෑ. ඒවා ඇවිදලා කරලා බොහොම දුර ගිහිල්ලා තමයි සිග්නල් දාගෙන එන්නේ. අපි ඉල්ලා සිටින්නේ අපිට මේ ළඟට කොහාට හරි සිග්නල් කණුවල් ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. කොරෝනා වසංගතයත් එක්ක ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වෙලා තියෙද්දී මේ වගේ දුෂ්කර ගම්මානවල ජීවත් වන දරුවන්ගේ ජීවිතවලට සහනයක් වෙන්න සිග්නල් ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙස වගකියුත්තන්ට සියත අපි අවධාරණය කර සිටිනවා. උද්ඝෝෂණවලදී අත්අඩංගුවට ගත් නිරුදායනයට ලක් කර සිටින කිහිප දෙනෙකු අද මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පැවැත්වුවා. ඒ අන්තර්ජාලය ඔස්සේ අද සියලුම සේවාවන් වලට හමුදා නිලධාරීන් දානවා වගේ අධ්‍යාපනයත් හමුදාවට දාලා තියෙන නිරෝධායනයත් හමුදාවට අපි ඉන්නේ ගුවන් හමුදාව යටතේ. අපි දැඩි විරෝධය පළ කරනවා. මේකට කවුද අපේ ජීවිතවලට වගේ කියන්නේ? බරපතල සමාජ ප්‍රශ්නයක් මේක. මේ රටේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක්. අපි කාටවත් කොරෝනා නැහැ. අපි කොරෝනා රෝගීන් නෙවෙයි. අපිව අත්අඩංගුවට අරන් අපේ සමහර සහෝදරන්ට පාර දීලා මේ අපි ගෙනලා මේ කඳවුරු වල රඳවලා මොනවා කරත් අපි ගෙනින ක්‍රියාමාර්ගය අපි නතර කරන්නේ. හැබැයි අපි කාටවත් බය වෙන්නෙත් නැහැ කියලා අපි කියන්න කැමති ආණ්ඩුවට. අපි දිගටම ඉල්ලන්නේ කොතලාවල පනත හයිරා දමව් කියලා. ඒක තමයි අපේ මූලික ඉල්ලීම. ඒ ඉල්ලීම වෙනුවෙන් කරපු උද්ඝෝෂණය තමයි අපි මෙතනට එන්නේ. අපි අඩස්සියටපත් වෙන්නේ. 14 වෙනිදා ලබන බදාදා ඒකාබද්ධ සංවර්ධන මධ්‍යස්ථානයේ විදිහට සියලු උපාධිධාරී සංගම්, රැකියාරත උපාධිධාරී සංගම් එකතු වෙලා අපි ක්‍රියාමාර්ගයක් යෝජනා කරලා තියෙනවා. වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක්. මේකෙන් අපි ආණ්ඩුවට සංඥාවක් දිය යුතුමයි. සාමූහික අරගලයක් කරන හැමෝටම මේ සංඥාවක් දීලා තිනවා කට වහපල්ලා කියලා. ඒකට විරුද්ධව ආණ්ඩුවට සංඥාවක් අපි දිය යුතුයි. වහාම මේ ගේන මර්ධනය වහාම හකුලා ගනිල්ලා කියලා. මේ අතර ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් පසුගියදා දිලුම් අමුණුගම අමාත්‍යවරයා කළ ප්‍රකාශයට අද පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඒකාබද්ධ ගුරු සේවා සංගමේ ලේකම් සංජීව බණ්ඩාර මහතා ප්‍රතිචාර දක්වනු ලැබුවා. අපි හිතනවා ආණ්ඩුව තවමත් පාඩමක් ඉගෙනගෙන නැහැ. දැන් ඔන්ලයින් ඉගැන්වීම ගුරුවරු කරන්නේ ස්වේච්ඡාවෙන්. ඔන්ලයින් උගන්වන්න ආණ්ඩුව කිසිම පහසුකමක් දෙන්නේ නැහැ. ගුරුවරු පහසුකම් ඉල්ලුවා. ගුරු සංගම් පහසුකම් ඉල්ලුවා. හැබැයි ඒ කිසිදු පහසුකමක් ලබා දෙන්න අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරේ නැහැ. ආණ්ඩුව ගුරුවරුන්ගෙන් සමාව ගන්න ඕන. එහෙම නැත්නම් ආණ්ඩුව එන්නේ මේ ජාතියෙන් නම් අපි ආණ්ඩුවට කියනවා ඒ ජාතියෙම උත්තර දෙන්න ගුරුවරු සූදානම්. ගුරුවරු පසුබට වෙන්නේ නැහැ. ඒක වරදවා තේරුම් අරගෙන තියෙන්නේ. මම ඊටාම පැහැදිලිව කියන්න උත්සාහ කෙරුවේ. මේ අද අපි පාවිච්චි කරන්නේ උගන්වන්න Zoom මීටිමකට පාවිච්චි කරන තාක්ෂණය. එක විෂයක් සඳහා එක ගුරුවරයෙකුට වුණත් අපි ගත්තොත් 1 සිට 12 දක්වා ගුරුවරු 12 දෙනෙක් හිටියොත් ඒ වගේ සිස්ටම් එකක් කරකට යන්න පුළුවන් කියන කාරණේ. නැතුව මේ ගුරුවරු අනවශ්‍යයි කියන එක නෙමෙයි. නමුත් ඒක සමහරක් සංගම් පටලගෙන තියෙනවා. ඉතින් ඒකෙන්ම තේරෙනවා ඒ ගුරු සංගම් වලට ඒක පිළිබඳ තියෙන දැනුමේ ප්‍රමාණය. ඒ කෙසේ වෙතත් මේ එකක්වත් සාර්ථක නැහැ. එකම සාර්ථක අත්වය තමයි අපි පුළුවන් තරම් ඉක්මනට මේ එන්නත් ටික ලබලා දීලා මේ පාසල් ටික ආරම්භ කරන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. සාර්ථක වැඩසටහනක් වෙන්නේ ඒක පමණයි. සෞභාග්‍යයේ දැක්ම ජය ගැනීම සඳහා තමා සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු එසේ පැවසුවේ අර්ලියගහ මන්දිරයේදී පැවති හමුවකදී.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු පළාත් සභා නියෝජිතින් සමග හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එහිදී අදහස් දැක් වූ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යවරයා ලෙස රජයේ ප්‍රමුඛතාවයන්ට මුල් තැන දෙමින් සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් කර ගැනීම සඳහා සහාය දීම තම ප්‍රමුඛ වගකීම බවයි. එමෙන්ම පක්ෂය වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරයේද නොපිරිහෙලා ඉටු කිරීමට තමන් කැපවන බවයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ. ජනතාව වෙනුවෙන් කැපවීමට තමන් කිසිවිටක පසුබට නොවන බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා අතීතයේ කටයුතු කළාසේම මව්බිම සහ ජනතාව පෙරමුණ තබාගෙන කටයුතු කිරීම ඉදිරියටද කැපවී සිටින බවයි මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළේ. මෙම සාකච්ඡාවට එක් වූ පළාත් සභා නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කර සිටියේ කොවිඩ් වසංගත තත්ත්වය තුළින් මතුව ඇති ආර්ථික අභියෝග ඉතාම පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට බැසිල් රාජපක්ෂ මහතාට ශක්තිය පවතින බවට සියලු දෙනා විශ්වාසය පළ කරන බවයි. එමෙන්ම මහින්ද රාජපක්ෂ රජයේ සමයේ යුදමය වාතාවරණයක් තුළ අන්තර්ජාතික ප්‍රජාව කළමනාකරණය කර ගනිමින් ගම නැගුම මග නැගුම තුළින් රටේ සංවර්ධනයද ඉහළ මට්ටමක පවත්වා ගනිමින් එවක රජයට ආර්ථික වර්ධනය ළඟා කර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී දැක් වූ සහාය පළාත් සභා නියෝජිතයින් විසින් පෙන්වා දුන්නා. තමා පිළිබඳව සිදු කළ අසත්‍ය ප්‍රකාශයට මිලියන 500ක වන්දි ඉල්ලා අමාත්‍ය උදයගම්මපිල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතාට එන්තර වාසියක් යවා තිබෙනවා. මම අපේ අනන්‍යතාවයේ චීන සමාගමකට පවරලාලු. කෝටි 1000ක තෙල් ටැංකි හදන්න යනවා. තෙල් පිරිපාදුවේ අයිතිය විදේශිකයන්ට ලබා දෙන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළාලු. තෙල් ගේන්න සල්ලි නෑ කියලා මම බොරු කියනවලු. ඔය වගේ බොරු එකක් දෙකක් නෙවෙයි වැලක්ම කබීර් හෂිම් මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා. මම එතුමාට කියන්නේ එක්කෝ ඔබතුමා කියන්නේ ඇත්ත කියලා ඔප්පු කරන්න නැතිනම් බොරු කියලා මට සිදු වුණු අපහාසයට වන්දි විදියට රුපියල් මිලියන 500ක් සති දෙකක් ඇතුළත මට ගෙවන්න කියලා මම කබීර් හෂිම් මන්ත්‍රීතුමාට එන්තර වාසියක් ඇව්වා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ජීවන වෘත්තිය අහිමි වූ දීවරයින්ට අද වන්දි ප්‍රදානය කිරීම ආරම්භ වුණා. දීවරයින් දහසකට රුපියල් කෝටි 42ක් වෙන් කර තිබෙනවා. සිංගප්පූරු දජය යටතේ ලියාපදිංචිව තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පසුගිය 15 වනදා ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් සහ බහලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබුණා. එලෙස ගමන්ගත් නෞකාව පසුගිය මැයි මාස 20 වනදා කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබියදී ගිනි ගැනීමට ලක් වුණා. මෙම නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සාගර ජීවීන්ට සහ වෙරළ තිරයට විශාල ලෙස හානි සිදු වූ අතර මේ හේතුවෙන් දීවර ජනතාවටද තම රැකියා කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. එලෙස ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් රැකියා අහිමි වූ දීවරීන් සඳහා වන්දි ගෙවීම අද සිට ආරම්භ කෙරුණා. පළමු අතුරු වන්දිය අපි ඉල්ලා තිබුණේ මැයි මාසේ 20 වෙනිදා සිට ජුනි මාසේ 1 වෙනිදා දක්වා කාලය තුල සඳහා මෙරටේ රාජ්‍ය ආයතන විසින් දරපු වියදම්, ඒ වගේම පරීක්ෂණ කටයුතු සඳහා දරපු වියදම් සහ දීවර කර්මාන්තයේ ඍජුවම දීවර කටයුතු ඇන හිටීම නිසා ආදායම් අහිමි වෙච්ච අංගයේ අපි වන්දි හැටියට අපි ඩොලර් මිලියන 40ක අතුරු වන්දි මුදලක් අපි ඉල්ලා සිටියා. ඒ ඩොලර් මිලියන 40ක අතුරු වන්දි මුදලේ කොටසක් වශයෙන් ඩොලර් මිලියන 3.6ක එම නැත්නම් ලංකාවේ මුදල් වලින් ගත්තොත් එම රුපියල් මිලියන 720කට ආසන්න මුදලක් ලබා දෙන්න එම නැව් සමාගමේ රක්ෂණ ආයතනය පසුගිය සතියේ කටයුතු කළ තිබුණා. මේක අතුරු වන්දියේ කොටසක් පමණයි. ඒක සම්පූර්ණ වන්දිය නෙවෙයි. ඒ අනුව අපි මේක මුදලින් හෝ චෙක් පතකින් ලබා දෙනවා වෙනුවට විශේෂයෙන්ම මෙහි නඩු කටයුත්තක් තිබෙන බැවින් ඉදිරියටත් වන්දි මුදල් අපි ලබා ගැනීමට අපේක්ෂා කරන බැවිනුත් අගතියට පත්වෙච්ච පාර්ශ්ව වෙනුවෙන් ඒ වන්දි හිමිවිය යුතු පිරිස් වෙනුවෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා ඔවුන්ගේ ගිණුම් ලබා දෙන්න කියලා. ඔවුන්ගේ නමටම තිබෙන ඒ අනුව ඔවුන්ගේ ලබා දෙන බැංකු ගිණුමටම අපි බලාපොරොත්තු වෙනවා එම වන්දි මුදල් තැන්පත් කිරීමේ කටයුත්ත එම ගිණුම් වලටම තැන්පත් කිරීමේ කටයුත්ත ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් සිදු වූ හානිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේදී අද සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මට උවමනාව තියෙන්නේ මේ ක්‍රියාදාමය තුළ වැඩිම උපරිම වන්දි අපේ රටට දිනා ගන්න. ඒ දිනා ගන්නා වූ වන්දි වලින් ඇත්ත වශයෙන්ම මේ රටේ දීවර ප්‍රජාව, සංචාරක කර්මාන්ත ශාස්ත්‍රය, ඒ වගේම පරිසර ශාස්ත්‍රය මේ හැම ශාස්ත්‍රයක්ම ශක්තිමත් කරලා ගොඩ ගන්නයි මගේ ඒකායන අරමුණ. නමුත් මෙතනදී දොස් පැවරීම ඒක නෙමෙයි අපේ ප්‍රමුඛතාවය. විසඳු අපේ හිතේ තිබුණු නැවුම් අදහස් ගණනාවක් අපි අද
මේ ස්ථානයටම ඇවිල්ලා ඉදිරිපත් කරා. ඒක කරේ රට දැය වෙනුවෙන්. ඒ නිසා ජාත්‍යන්තර රක්ෂණ මාෆියාවටවත් වෙනත් නීතිඥ හවුල් වලටත් මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපේ රටට සිදු වුණු හානිය ඒක සුළුපටු කොට සලකන්නට අපිට දබන්නේ නැහැ. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ආප්පේ දැනගන්න ඕන පොදු ජන පෙරමුණ කියන තාච්චිය ඇතුලේ ඉන්න කියලා. ආප්පෙට ඕන විදියට තාච්චිය හැඩ ගහින්නේ නැහැ. තාච්චියට ඕන විදියට ආප්පේ හැඩ ගහනවා මිස. ආණ්ඩුවට කියන්නේ වහාම ඉල්ලාස් වෙලා ආර්ථිකය පාලනය කරන්න පුළුවන් ජනතාව බලාපොරොත්තු වෙන අනාගතය ලබා දෙන්න හැකි සමගි ජන බලවේගයට මේ ආණ්ඩුව බාර දීලා වහාම ගෙදර යන්න කියන පණිවිඩය තමයි අද ආණ්ඩුවට දෙන්නේ. අපි ආණ්ඩුව මන් දන්නේ ඉල්ලාස් වෙනවද නැද්ද කියන එක. නමුත් අපි මොන අභියෝගය ආවත් රජය ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න ජනාධිපතිතුමාගේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. අඳුරු දිශාවකට මේ රට ගමන් කරන අවස්ථාවක්. මේ ආණ්ඩුවේ අසමත් බවත් ඒ වගේම නොහැකියාවත් අද රජය කරන්නේ ජනතාවගේ පිටින් පටවන්නේ. එයයි නිදහස් වෙන්නේ. මෙහෙමයි බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් පෙට්‍රල් වල බිල විතරක් නෙමෙයි මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන ගොඩාක් තීරණ ගැනීමේ හැකියාවක් තියෙන කෙනෙක්. මොකද පැය 18ක විතර වගේ කාලයක් දවසට වැඩ කරන්න පුළුවන් ජවයක් කැපවීමක් තියෙන කෙනෙක්. මේ ආණ්ඩුව කාලේ එක පවුලකට ණය වැඩි කරලා තියෙනවා රුපියල් 6,04,400. බලමු කොහොමද කියලා මේ වැඩේ කරන්නේ. බැසිල් මහත්තයා අපිට කිසි දවසක අභියෝගයක් නෙවෙයි මහත්තයා. මුතුරාජවැල රක්ෂිත අභය භූමියේ නීති විරෝධී ක්‍රියා වැළැක්වීමේ රිට් ආඥාවක් ඉල්ලා අද අධිකරණයට පෙත්සම් ගොනු කර තිබුණා. එම පෙත්සම් ලබන 26 වනදා කැඳවන ලෙස අභියාචන අධිකරණය අද නියම කළා. මුතුරාජවැල රක්ෂිත අභය භූමි කලාපය තුළ අනවසර ඉදිකිරීම් සිදු කිරීම, වැලිගොඩ දැමීම, ඉඩම් කට්ටි කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 26 වනදා කැඳවන ලෙස අභියාචන අධිකරණය නියම කළා. මහත් ආන්දෝලනයට තුඩුදුන් MCC ඇක්සා සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝග රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් MCC ගිවිසුම සහ ඇක්සා ගිවිසුම සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්වය මේ වන විට නිරාකරණය වී ඇතැයි පෙන්වා දුන්නා. එහෙත් සෝෆා ගිවිසුම අත්සන් නොකරන බවට මේ දක්වා රජයෙන් සහතිකයක් ලැබී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා සෝෆා ගිවිසුම අත්සන් කළහොත් ඇමරිකානු හමුදාවට නිලැඳුම් සහිතව ශ්‍රී ලංකාව තුළ පැමිණ කටයුතු කිරීමට අවස්ථාව උදාවන බව පෙන්වා දුන්නා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ සෝෆා ගිවිසුම පිළිබඳව 2019 වසරෙන් පසුව ශ්‍රී ලංකාව සහ ඇමරිකානු පාර්ශවයන් අතර කිසිදු කරුණු හුවමාරු වීමක් සිදු වී නොමැති බවයි. එම කරුණු කෙරෙහි සෑහීමට පත්විය නොහැකි බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඉදිරියේදී රජයේ සෝෆා ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වුවහොත් මෙම පෙත්සම සලකා බැලීම සඳහා යලි කැඳවීමේ අයිතිය රඳවා ගනිමින් මෙම පෙත්සම් බහා තබන ලෙස ඉල්ලා සිටියා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. මිනිස් භාවිතයට සුදුසු නැති කල් ඉකුත් වූ හා ලේබල් නැති ආහාර තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ මඩකලපුව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කිරීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550ක් සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. හෝමාගම පිටිපතන ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලකට නාදුනන පුද්ගලයෙකු ඇතුළු වී බහන්ඩ සොරා ගන්නා ආකාරය එහි තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. හසලක මහගල ප්‍රදේශයේ දුර්ලභ ගණයේ කොටියකු වද්දකට හසු වී මිය ගොස් තිබෙනවා. වනජීවී නිලධාරීන්ගේ නොසලකිලිමත් භාවය හා ප්‍රමාදය හේතුවෙන් මද්දට හසු වූ කොටියා මිය යාමට හේතු වූ බවටයි ගම්වාසීන් චෝදනා කළේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ දින මන්නාරම වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ පාමුර සංචාරයක් මගින් නීති විරෝධී ලෙස මෙරට රැගෙන ඒමට උත්සාහ කළ වීලිකා කිලෝග්‍රෑම් 2360ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා.
උණුසුම් කරන ඒකකයක් සහිත රෝහලකට අවශ්‍ය ලදරු ප්‍රවාහන ට්‍රොලියක් නිර්මාණය කර එම ට්‍රොලිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නොමේරු ලදරු ඒකකයට බහර දීමට නාවලපිටිය ප්‍රදේශයේ බෙන්ජමින් සිල්වා මහතා කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා ඉන්දීය තරඟ සංචාරයට රට පුරා ජනතාව සුබ පැතුම් එක් කරමින් සිටිනවා. තරඟාවලිය ආරම්භ වන්නේ ලබන 18 වනදායි. Are you ready? ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලිය ලබන 18 වනදා ආරම්භ වීමට නියමිතයි. තරඟාවලියට එක්දින තරඟ 3ක් සහ 20 තරඟ 3ක් ඇතුළත්. එහි සියලුම තරඟ සජීවව ඔබ වෙත ගෙනෙන්නේ සියත ටීවී අප විසින්. එංගලන්ත තරඟ සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි ක්‍රීඩකීන් 21 දෙනාගෙන් කිසිදු ක්‍රීඩකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. ඒ අනුව එම ක්‍රීඩකීන්ට අද සිට පුහුණුවීම් කටයුතු වල නිරත විය හැකි බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. මේ දිනවල ක්‍රීඩකීන් ජෛව බුබුලු 3ක් යටතේ සිය පුහුණුවීම් කටයුතු වල නිරත වනවා. මේ අතර ක්‍රිකට් ක්‍රීඩකීන්ට සුබ පැතුම් එක් කරමින් ජනතාව අදත් මෙලෙස අදහස් පළ කර සිටියා. දැන් ඉන්දියානු ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය නොබෝ දිනකින් පැවැත්වීමට ඒ සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ අලුත් නායකත්වයත් එක්ක අපේ රටේ නාමය ජාත්‍යන්තරයට ගෙන යන්න ඒ කණ්ඩායම කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. අපි ඔවුන්ට සුභාශිංසන එකතු කරනවා ශ්‍රී ලංකා වාසීන් විදියට. දැන් අලුත් කණ්ඩායමක් අලුත් දෙයක් කරා කියලා බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා ඉස්සරහ මැච් එකට අපිට හොඳ දෙයක් කරලා ඒ කට්ටිය පෙන්නයි කියලා. අපි විශ් කරනවා ඒ කට්ටියට හොඳට වැඩේ කරන්න කියලා. දැන් අලුතෙන් අපේ ටීම් එක බී වෙලා තියෙනවා. ඒගොල්ලෝ අපට අපේ රටට නැවතත් ජයග්‍රහණය ලබාගෙන ආයි ක්‍රිකට් ජීවිතය අපට උරුම කර දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ටීම් එකට අනාගතයේ දියුණු වෙන්න කියලා සුබ පතනවා. ඒත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා අතුරුතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.